ඒ කාලෙත් මේ බිස්නස් කාඩ් එකට සහ මේ ලෝගෝ ඩිසයිනින් කියන එකට මාකට් එකේ පිළිගැනීමක් තිබුණා. කස්ටමර්ස්ලා හැටියට අපි කන්සියුමර්ස්ලා හැටියට අපේ මතකේ අපි රඳවා ගන්න හැම වෙලාවෙම ලාංඡනයක්. සේවාදායකයාගේ අරමුණ මත සහ එයාගේ අවශ්‍යතාවය මත ඔය ලෝගෝ එකේ කම්ප්ලිකේෂන් එක අපිට අඩු වැඩි කරන්න පුළුවන්. ඉන්ස්පිරේෂන් එකක් මොන හරි ඩවුන්ලෝඩ් කරගෙන ඒක දිහා බලාගෙන ඒකට සබ්ස්ටිටියුට් මැටීරියල් එකක් ඩිසයින් කරන්න. ඒතකොට ෆොන්ට් එකක් තෝරගන්නවල අපි ෆොන්ට් වර්ග කීපයක් තියෙනවා. ඒවෙන් සෙරිෆ් ෆොන්ට්ස් කියලා තියෙනවා, සෑන්ස් සෙරිෆ් ෆොන්ට්ස් කියලා තියෙනවා. එතකොට මම අයිකන් එක තෝරගත්තා, කලර්ස් ටික තෝරගත්තා, ෆොන්ට් එක තෝරගත්තා. ඔය තුනේ එකතුවක් තමයි මම නිර්මාණාත්මකව යොදාගන්නේ කොහොමද මම මේ ලෝගෝ එක හදන්නේ කියලා. මොකද සමහර වෙලාවට ඩිසයිනර් කෙනෙක්ට CV එකට වඩා ඔය පෝර්ට්ෆෝලියෝ කියන එක තමයි ගොඩක්ම වැදගත් කාරණා. ඇත්තම කියනවා නම් ඕක CV එකයි පෝර්ට්ෆෝලියෝ එකයි කියන්නේ දෙකක්. මාකටිං කියන එකේ මූලික සිද්ධාන්ත ටික අල්ලගත්තාම හොඳ ඩිසයින් එකක් දාන එක නිකන් කජු කනවා වගේ වැඩක්. ඒ ශාස්ත්‍රයේ වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම රඳා පවත්වා ගන්න. එහෙම නැත්නම් අනවශ්‍ය ලෙස ඒ ශාස්ත්‍රයේ කඩාවැටීමක් වෙන්නේ. නමුත් දෙයක් කොපි කරන්න එපා. ඒකම තව කෙනෙක්ට විකුණන එක නෙමෙයි. ඒකෙන් අයිඩියා එකක් ගන්න. ඒකෙන් ඔයගොල්ලෝ ඉන්ස්පයර් වෙන්න. ඉන්ස්පයර් වෙලා ඒක ඔබගේ සේවාදායකට හරියන විදිහට ඔබගේ නිර්මාණයක් විදිහට එළියට දෙන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් ලෝගෝයක් හදන ප්‍රොසීජර් එක ගැන පොඩ්ඩක් කියලමු. මොකද මේක තාක්ෂණික කතා බහකුත් වෙන නිසා. right. සාමාන්‍යයෙන් ලෝගෝයක් හදද්දී මූලිකව සැලකීමක් යුතු කරුණු මොනවද? කොහොමද කස්ටමර් කෙනෙක්ගේ සැටිස්ෆයි වෙන විදිහට ඒගොල්ලන්ට තේරුමක් ඇති ලෝගෝ එකක් ඩිසයින් කරන්නේ? අයිබෝවන්. ඊලනින්.lk සාකච්ඡා මාලාවෙන් ඔයගොල්ලෝ දන්නවා අපි විවිධ පුද්ගලයන් අරන් එනවා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ. ඉතින් අදත් එහෙම කෙනෙක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ සාකච්ඡාව මම අද කරන්න හිතුවේ ඔයගොල්ලෝ දන්නවා අපේ ග්‍රැෆික් ඩිසයින් පාඨමාලාව මේ දවස්වල ඊලනින්.lk වෙබ් අඩවි යනවා. ඒක අපි නොමිලේ පාඨමාලාවක් විදිහට මූලික ග්‍රැෆික් සංකල්ප හඳුන්වා දෙන්න තමයි පටන් ගත්තේ. ඉතින් මේ සාකච්ඡාව යන අතරතුර මේ පාඨමාලාව යන අතරතුර අපිට හිතුණා ගුරුවරියක් ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් එයාගේ අත්දැකීම් දැනුම ෂෙයා කරනවට අමතරව අපි ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම ප්‍රැක්ටිකල් මේක පාවිච්චි කරන කට්ටියගේ ඒ මේ නිලධාරීන්ගේ එහෙම නැත්නම් ඒ ක්‍රියේටිව් ආටිස්ට්ලාගේ අදහස් ඕගලන්ට දැනුම් දැනගන්න සලස්වන්න. ඉතින් ඒකේ පළවෙනි පියවර විදිහට තමයි අපි අද මේ ගෙනලා තියෙන මහත්මයාව ගෙනලා තියෙන්නේ. ඒ වගේම මින් ඉදිරියටත් මේ ග්‍රැෆික් ක්ෂේත්‍රය, ඒ වගේම ක්‍රියේටිව් ක්ෂේත්‍රයේ, වෙබ් ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අපි මේ වැඩසටහන් මාලාවේදී ඉදිරියට අරන් එනවා. ඕගොල්ලන්ගේ දැනුම වර්ධනය කරන්න. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ රංග ඩිලාන් පෙරේරා කියන මහත්මයා. මගේ පාසල් කාලේ මිත්‍රයෙක් වෙනවා. නමුත් අද ඔහු ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් ජාලයක් වන ශැංග්‍රීලා හෝටල් ජාලයේ ක්‍රියේටිව් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් ඔහුගෙන් අපි අහමු කොහොමද ඔහු ග්‍රැෆික් ක්ෂේත්‍රයට පිවිසුනේ? ඔහුගේ අත්දැකීම් මොනවද? කොහොමද බ්‍රෑන්ඩින් කියන කන්සෙප්ට් එක මොකක්ද ඒ කන්සෙප්ට් එක? කොහොමද අපි අපේ ප්‍රොඩක්ට් එකක් නැත්නම් සර්විස් එකක් ග්‍රැෆිකල් එලිමන්ට්ස් තුලින් එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න මේ ග්‍රැෆික් කියන සංකල්පය තුලින් බ්‍රෑන්ඩින් විදිහට ඒ කියන්නේ කස්ටමර්ගේ ඔළුවේ තමන්ගේ ප්‍රොඩක්ට් එක සහ සර්විස් එක පොසිෂන් කරන එක ගැන සම්පූර්ණ දැනුමක් ඔහුගෙන් ලබා ගන්න උත්සාහ කරමු. අපිට තියෙන බොහොම කෙටි කාලයක් වුණා. ඉතින් මම පළවෙනි ප්‍රශ්නේම පටන් ගන්නවා. ඔබ කොහොමද මේ ග්‍රැෆික් ක්ෂේත්‍රයට පිවිසුනේ කියන එකෙන්? ආයිබෝවන් සංජය මගේ පාසල් කාලේ මිත්‍රෙක්. මුලින්ම මම සූත්‍රා දෙන්න කැමති e-learning.lk ආයතනයට සහ ඔබ ඇතුළු කණ්ඩායමට මේ සාකච්ඡාව සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව. හොඳයි. පළවෙනි ප්‍රශ්නෙන් අපි පටන් ගන්නවා නම් කොහොමද මේ ක්ෂේත්‍රයට මම අවතීර්ණ වුනේ? ඔව්. බොහොම දිග කතාවක්. ළඟම මිත්‍රය හැටියට අපි කොහොමද දන්නවා පාසල් යන කාලේ ඉඳන් සංජය මම එක පන්ති වල හිටියේ. අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මේ අපිට හැමෝම කියනවා අර පොඩි ලල් එකක් තිබ්බා මේ ඇම්මක් තිබ්බා. කැසිල්ලක් තිබ්බා මේ ඩිසයිනින් පැත්ත, වෙබ් ඩිසයිනින් පැත්ත ඉස්කෝලේ සංගම් වලට වැඩ කරන්න. ඔය කියන මේ මාතෘකාව යටතේ. ඉතින් ඔය කියන මාතෘකාව යටතේ තමයි ඉස්සෙල්ලා මේ ඩිසයිනින් කියන දෙයට මගේ හිත යොමු වෙන්නේ. දැන් එතෙන්දිත් ඩිසයිනින් සහ දැන් අද වර්තමාන ක්ෂේත්‍ර ගත්තාම අපි ක්‍රියේටිව් ඩිසයිනින් කියන එක එක කාණ්ඩ කීපයකට අපිට වෙන් කරන්න පුළුවන්. එතකොට ඔතනින් මූලාරම්භ විදිහට මම පාසල් යන කාලෙත් මම චිත්‍ර විෂය ධාරාවට ආදරය කරා. චිත්‍ර විෂය ධාරාව තමයි හැදෑරුවේ. එතනින් එහාට පාසලෙන් ඉවත් වීමත් සමගම මම පොඩි ග්‍රැෆික් ඩිසයිනින් පිළිබඳව සෙල්ෆ් ස්ටඩීස් කීපයකුත් කරා. ඒ වගේ බොහොම පොඩි තැනකින් තමන්ගේ මගේම නොලෙජ් එක පාවිච්චි කරලා තමයි මම ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඊට පස්සේ සෙකන්ඩ් ස්ටේජ් එකක් විදිහට මම ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මම ඇත්තටම මගේ ගේ ගාවම ඉන්නා මම හිතවත් මට වඩා බොහොම මේ වැඩිමල් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණෙක්. මම එතුමාගෙන් තමයි ධම්මික කියලා මම ධම්මික අය කියලා හිතවත්කමට මේ කතා කරන්නේ. ඔහුත් එක්ක තමයි මම ඉස්සෙල්ලම මේ Photoshop Illustrator කියන මේ මෘදුකාංග දෙක ගැන
මූලික කියන්නේ ගැඹුරු අත්දැකීමක් ලබන්නේ. ඊට කලින් එහෙමෙන් අතපත ගාලා තිබ්බට ලොකු දැනුමක් තිබ්බේ නැහැ. නමුත් ඔය ටූල්ස් ටික ගැන අවශ්‍ය කරන මේ අපි වැඩ කරන්න ගියාම අපිට එක එක විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ කාලේ තිබ්බේ මොන Photoshop version එකද කියලා මතකද? මම හිතන්නේ මම පටන් ගත්ත Photoshop 7 වලින් වගේ මට මතක හැටියට Photoshop 7 version එක තමයි ඒ කාලේ තිබ්බේ. ඊට පස්සේ මම ළඟ මෙනකොට 8 කියන version එක ආවා. මොකද 7 වලින් පස්සේ 8 එකේ drastical වෙනසක් තිබ්බලු. tools වල සහ ක්‍රමවේදයන් වල ලොකු වෙනසක් තිබ්බා. ඉතින් ඔය කියන මේ Adobe version වලින් තමයි මම ඉස්සෙල්ලාම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අවතීර්ණ වුණේ. ඒ කියන්නේ 2004 2005 කියන වර්ෂවලදී වගේ තමයි මේ මූලාරම්භයක් විදිහට මම මේකට අවතීර්ණ වුණේ. හොඳයි. දැන් ඔබ කිව්වා ඔබ ශේෂ්ත්‍රයට අවතීර්ණ වුණා යම් යම් දේවල් වලින් විශේෂයෙන්ම මේ ධම්මික කියන අපි මමත් දන්නේ ධම්මික අයියා. ඉතින් එතුමාගේ මඟ පෙන්වීම යටතේ ඔබ ගැඹුරු අධ්‍යයනයක් මේක ගැන කරා කියලා. සාමාන්‍යයෙන් මුලදී ඔබ නිකන් ව්‍යාපාරික අරමුණක එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් වැඩක් විදිහට මොකක්ද මුලින්ම කරේ? ඇත්තම කියනවා නම් ඒ කාලේ හැටියට ඉස්සෙල්ලාම මම කරේ බිස්නස් කාඩ් එක ඩිසයින් කරන එක. බිස්නස් කාඩ් එකක් සහ ලෝගෝ එකක්. එතකොට හිතන්න 2005 කියන්නේ දැන්ට වසර ගණනාවකට පිටිපස්සෙන් ඒ කාලෙත් මේ බිස්නස් කාඩ් එකට සහ මේ ලෝගෝ ඩිසයිනින් කියන එකට මාකට් එකේ පිළිගැනීමක් තිබ්බේ. කියන්නේ අපි බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරනවා නම් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් අප් කරන තැන මූල ආරම්භය ගැන කතා කරනවා අපිට ලෝගෝ එක කියන එක මේ යම්කිසි ආයතනයකට හෝ සන්නාමයකට අවශ්‍ය කරන සංකේතය එම්බ්ලම් එක ලාංඡනය ඒ දේට ඒ කාලෙත් ලොකු පිළිගැනීමක් තිබ්බා. මොකද එතන තමයි මූල ආරම්භය හැමදේම. එතකොට අපි ශේත්‍රයට අවතීර්ණ වෙන කට්ටිය හැටියට ඒ කාලේ ඇත්තටම මේ දැන් තියෙන මේ ඔන්ටර්ප්‍රිනර්ස්ලා ඔන්ලයින් ඔන්ටර්ප්‍රිනර්ස්ලා කියන මේ කියන දැන් තියෙන තත්ත්වයේ මූලාරම්භය තමයි ඒ කාලේ තිබ්බේ. සමහරව දන්නෙත් නැහැ ওই දේවල් ගැන. එතකොට අපිටත් ඔය පොඩි ආසාවක් තියෙනවා අපේ කම්පැනි එකක් පටන් ගන්න ඕන. අපේ ලෝගෝ එකක්, Tamanට ලෝගෝ එකක් කරගන්න ඕන. ඔය කියන තැනින් තමයි අපි හැම දෙයක්ම මූලාරම්භයක් විදිහට පටන් ගන්නෙ. එතකොට ඔය කලර්ස් ගැන මේ ලාංඡනෙන් කියවෙන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ මොකද්ද කියන ගැන ලොකු මහා අවබෝධයක් නැහැ. නමුත් ඔය ගැන හොයන්න ඔය ගැන පරීක්ෂා කරලා බලන්න ඒ වගේ දේවල් වලට පොඩි මේ කුතුහලයක් ඇති වෙන කාලයක්. එතකොට ඔය කියන තැනින් තමයි ඇත්තටම මම ලෝගෝ ඩිසයින් එකෙන් තමයි මම පටන් ගත්තේ ඉස්සෙල්ලාම. ඇත්තම කියනවා නම් සංජයගේ සහ ඊයන් නිදමල්ගොඩ අපේ මගේම සහෝදරයෝ දෙන්නෙක් වගේ තමයි ළඟම මේ මගේ අතිජාත මිත්‍රයන් දෙන්න. මමයි සංජය තමයි අතරම මායා ක්‍රියේෂන් කියන ආයතනයේ පටන් ගත්තේ ඉස්සෙල්ලාම. එතකොට මායා ක්‍රියේෂන් එකේ ලෝගෝ එක මායා මම ඒ කාලේ තව මට පිස්සුවක් තිබ්බා 3D animation 2D animation සහ cartoon ඔය පැත්ත ගැන මම ඉගෙන ගත්තා. එතකොට මායා කියන මෘදුකාංගයත් එක්ක තමයි මම මායා කියන නමින් ආවේ. එතකොට මමයි සංජයයි අතරම අපි දෙන්න ඩිස්කස් කරලා තමයි මායා ක්‍රියේෂන් කියන නම මුලින්ම ආරම්භ කරේ. එතකොට අතීතයට යනවා නම් ඕකේ ඔය ලෝගෝ එක තමයි මගේ පෞද්ගලික ලෝගෝයක් විදිහට මම ඉස්සෙල්ලා පටන් අරගෙන ඊට පස්සේ මායා ක්‍රියේෂන් කම්පැනි එකට ගෙනාවේ. ඉතින් ඒක තමයි මූල ආරම්භය මගේ. හොඳයි. දැන් ඔබ අපේ ලෝගෝ එක හැදුවට පස්සේ එතනින් ඉස්සරහට විවිධ ක්ලයන්ට්ස්ලටත් මේ ලෝගෝස් හැදුවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ලෝගෝයක් හදන ප්‍රොසීජර් එක ගැන පොඩ්ඩක් කියලමු. මොකද මේක තාක්ෂණික කතා බහකුත් වෙන නිසා. සාමාන්‍යයෙන් ලෝගෝයක් හදද්දී මූලිකව සැලකීමත් යුතු කරුණු මොනවද? කොහොමද කස්ටමර් කෙනෙක්ගේ සැටිස්ෆයි වෙන විදිහට ඒගොල්ලන්ට තේරුමක් ඇති ලෝගෝ එකක් ඩිසයින් කරන්නේ? ඔව්. ලෝගෝ එකක් කිව්වහම ඒක ආයතනයකට වෙන්න පුළුවන්, සේවා ආයතනයකට වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ සන්නාමයකට වෙන්න පුළුවන්. හැම දෙයකම මූලාරම්භය අපි කස්ටමර්ස්ලා හැටියට අපි කන්සියුමර්ස්ලා හැටියට අපේ මතකයේ අපි රඳවා ගන්න හැම වෙලාවෙම ලාංඡනයක්. අපි ලෝක ප්‍රසිද්ධ ලාංඡන විදියට ලෝගෝස් හැටියට ගත්තොත් McDonald's, BMW, Toyota, Intel ඔය කියන හැම එකකම අපේ මතකයේ රැඳිලා තියෙන්නේ යම්කිසි රූපයක්, යම්කිසි වර්ණ රටාවක්, යම්කිසි අකුරු රටාවක්. ඔය කියන මේ මූලික ගුණාංගය කියන්නේ තියෙන පින්තූරය මොකද්ද? වර්ණ මොනවාද? අකුරු රටාව මොනවාද? ඕක තමයි චිත්‍රයක් විදිහට අපි ඔළුවේ හැදලා තියෙන්නේ. අපි ඕන තැනක ඈත තියා කහපාට M එකක් වගේ දෙයක් දැක්කොත් අපේ මනස නිකම්ම යොමු වෙනවා මේ තියෙන McDonald's එකක්. නමුත් McDonald's එකක් නොවෙන්නත් පුළුවන්. අපේ හිතට ඉස්සලම එන්නේ අර කියන බ්‍රෑන්ඩ් එක. මේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් වෙලා තියෙන්නේ සන්නාමයේ බිල්ඩ් අප් වෙලා තියෙන්නේ ඔය කියන මූලික ගුණාංග වල එකතුවක් එක්ක. අපිට එන කස්ටමර් කෙනෙක්ට අපිට එන ක්ලයන්ට් කෙනෙක්ට අපි ලෝගෝ එකක් නිර්මාණය කරනවා නම් පළවෙනියෙන්ම අපි දැනගත යුතුයි අපි නිර්මාණය කරන්නේ කුමක් සඳහාද? භාණ්ඩයක් සඳහාද? සේවාවක් සඳහාද? ආයතනයක් සඳහාද? එතකොට ඒ භාණ්ඩය සේවාව හෝ ආයතනය සමාජයේ මේට එළඹෙන්නේ සමාජයට මේ කියන්නේ එන්ට වෙන්නේ මොකද්ද පරමාර්ථය? ඒගොල්ලන්ගේ වැලියුස් ටික මොනවාද?
සමාජයට වෙන දේවල් මොනවාද? මේක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි සිස්ටම් එකක්ද? මේක ටෙක්නොලොජිකල් දෙයක්ද? මේක දැනුම බෙදා ගැනීම දෙයක්ද? මොකද්ද මේ බ්‍රෑන්ඩ් එකෙන් හෝ ආයතනෙන් හෝ සේවාවෙන් සිද්ධ වෙන්නේ? ඒක අයිඩෙන්ටිෆයි කරගන්න. ඔව්. සාමාන්‍ය ව්‍යාපාරයක් කරද්දී සාමාන්‍යයෙන් සමාජයේ පවතින මතය තමයි ව්‍යාපාරයක් කරන ලාභ හම්බ කරන්නේ. ඔව්. to make profit. ඔව්. නමුත් ඔබ කියනවා මේක සමාජයට එළඹෙන්නේ කුමන හෝ අරමුණකින් වෙන්න ඕනේ කියලා. ඒ අරමුණ කොහෙද තියෙන්නේ? ඒ ආයතනය අපි හිතමු අපි උදාහරණයකට මොකක් හරි ආයතනයක් ගත්තොත් ඒ ආයතනය අපිට කියන්න බෑ අපි ලාභ උපයන්න ඇවිල්ලා තින්නේ ඒකින්ද ලාභ උපයීම පෙන්වන්න ඕනේ ලෝකයක් හදන්න කියලා. ඔබ කිව්වා වගේ ඒකට මොකක් හරි අරමුණක් එක්ක තමයි ලෝකෙක හැදෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ වගේ අරමුණක් හොයාගන්නේ කොතනින්ද? ඒක කලයින්ට් එක කතා කරලා ගන්න දෙයක්ද නැත්නම් ඔබම ඩිසයිඩ් කරනවද කොහොමද? නෑ අපි අනිවාර්යයෙන්ම ක්ලයන්ට් කෙනෙක් අපි ගාවට ආවට පස්සේ මූලිකම දේ ක්ලයන්ට් ඇවිල්ලා මේ දේ මට මේකක් ඕනේ මට මේ විදිහේ ලෝගෝ එකක් ඕනේ කියලා කිව්ව පළියට අපිට ලෝගෝ එකක් පටන් ගන්න බෑ. අපි ක්ලයන්ට් එක්ක අපිට එන සේවාදායකයත් එක්ක මූලික සාකච්ඡාවක ලැබිය යුතුයි. ඔබතුමා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මේකෙන් වෙන්නේ? අපි දන්නේ නැහැ සමාජයට මේකේ වැදගත් වැඩක්ද වෙන්නේ අවඩක්ද වෙන්නේ කියලා. එතකොට අපේ දැනුම හෝ අපේ ක්‍රියේටිවිටි එක අපි යොදවන්නේ මොන වගේ පරමාර්ථයක් සඳහාද කියන එක දැනගැනීම වැදගත් දෙයක්. ඒක මගේ බිලීව් එකක්. සහ මම විශ්වාස කරනවා සමාජයෙන් අපි හැමෝම රටට හෝ ලෝකයට වැඩදායී පුද්ගලයෝ විදියට ඒ දේ සොයා බලලා කටයුතු කිරීම වැදගත් දෙයක් කියලා. එතකොට මේ ආයතනික සේවාවෙන් මොකද්ද වෙන්නේ කියන එක අපි සේවා දායකයත් එක්ක කතා කරලා දැනුමක් ලබා ගන්නවා. ඒ දැනුම මත තමයි අපි හිතමු උදාහරණයක් විදිහට මල් මොනවාද ෆ්ලෝරා කම්පැනි එකක් කියලා. ඒ කම්පැනි එකට දැතිරෝධ දෙකක් දාලා ලෝගෝ එකක් හදලා මේ ෆ්ලවර් ෂොප් කියලා අපි නමක් දාලා දුන්නොත් එහෙම ඒකේ ගැළපීමක් නැහැනේ. එතකොට අපිට හිතේ තියෙන දේ හැම වෙලාවෙම අපිට සේවාදායකයට ලබා දෙන්න හරියන්නේ නැහැ. සේවාදායකයාගේ ආයතනයෙන් සිද්ධ වෙන්නේ සාන්නාමයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒක සමාජයට බලපාන්නේ කොහොමද? කියන දේ මත තමයි අපිට මේකේ ලාංඡනයේ රූපය මොකද්ද වෙන්න ඕන? ෂේප් එක මොකද්ද වෙන්න ඕන? පාට මොකද්ද වෙන්න ඕන? අකුරු ස්ටයිල් එක මොකද්ද වෙන්න ඕන? ඒ කියන දේවල් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් අපිට හඳුනා ගන්න පුළුවන් සේවාදායකයත් එක්ක අපි මුලින්ම කරන සාකච්ඡා මත. ඊට අමතරව සේවාදායකයාගේ කැමැත්තක් තියෙන්න පුළුවන්. මම කැමතියි මේ වගේ දෙයකට. මම කැමතියි මේ වගේ පාටවලට. මම කැමතියි මේ වගේ අකුරු වලට. ඒව හඳුනා ගැනීම තුළින් අපි සේවාදායකයත් එක්ක ගනුදෙනු කිරීමේදී ඉතා පහසුවෙන් ඔහුට අවශ්‍ය සේවාව ඉක්මනින් ලබා දෙන්නත් පුළුවන් වෙනවා. අර අපි කියන changes දහස් වාරයක් change කරන්න ඕන client හරි අමාරුකාරී ඔය කියන කතාවලින් මිදෙන්න පුළුවන්. හොඳයි. ඊට අමතරව මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දැන් සාමාන්‍යයෙන් ලෝගෝ එකක් හැදුවට පස්සේ ගොඩක් ප්‍රශ්න එනවා මෙන්න මේ වගේ අවස්ථාවල. ඔක ටී-ෂර්ට් එක print කරන්න කියනවා. ඔක වෙබ් එකකට දාන්න කියනවා. ඒතර ඒ වගේ සැලකිලිමත් විය යුතු කාරණා මොනවද? ඔව්. එතෙන්දී ඔයාලා මම කියන මූලික මේ සාකච්ඡාවේදී අපි අයිඩෙන්ටිෆයි කරන්නේ ක්ලයන්ට් කියන දේ සේවාදායකයා කියන දේ මත ඩිසයිනර් කෙනෙක් විදිහට අපේ දැනුම මත අපේ තියෙන පෙර මේ past experience මත අපිට තීරණය කරන්න පුළුවන් මේ ලෝගෝ එක වැදගත් වෙන්නේ මොන අවස්ථා සඳහාද කියලා. සමහර ලෝගෝස් තියෙන ගොඩක් වෙලාවට print materials වලට යනවා. දැන් තියෙන අලුත් ප්‍රවණතාවයත් එක්ක ගොඩක් වෙලාවට අපි printing materials වලට යනවා අඩුයි. අපි save nature, eco-friendliness, sustainability ඔය කියන concepts එක්ක ගොඩාක් ආයතන printing කියන concept එකට යන ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. එතකොට ඒ වගේ දෙයකට යනවා නම් අපි හැම වෙලාවෙම logo එකක digital version එක, printing version එක කියන versions දෙකක් අපි හදා ගන්නවා logo එකක. එතෙන්දී සංජය මගෙන් ප්‍රශ්නය අහුවා වගේම සමහරවිට අපි දැන් සහ කාලෙන් කාලට හැම අවුරුද්දකම ඉන්ටර්නෙට් එකේ Google එකේ search කරලා බලුවොත් world trending logo trends මොනවාද කියන එක අපිට search කරන්න පුළුවන්. එතකොට ලෝකයේ පුරා භාවිතා වෙන වසරෙන් වසර මේ update වෙන logo trends අපිට පෙන්වන්න කරනවා. ඒවැය තියෙනවා complicated logos, vector logos, digital logos ඔය වගේ logos වර්ග කීපයක් තියෙනවා. එතකොට සේවාදායකයාගේ අරමුණ මත සහ එයාගේ අවශ්‍යතාවය මත ඔය logo එකේ complication එක අපිට අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට අපේ තියෙන පෙර දැනුම මත සහ අපේ තියෙන experience එක මත අපිට සේවාදායකට පහදලා දෙන්න පුළුවන්. ඔයා මේ වගේ logo එකකට ගියොත් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. මේ වගේ logo එකකට ගියොත් මේක මේ අවස්ථා සඳහා ඔයාලට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඔය කියන දැනුම බෙදා ගැනීම මත සමහර වෙලාවට සේවාදායකයට දැනුමක් නැති වෙන්න පුළුවන් මේක යූස් වෙන්න මොන වගේ වෙලවලද. logo එක හදලා සුමානේ මාසයක් විතර වැඩ කරන් යනකොට ඔන්න ටී-ෂර්ට් එකක් print කරන්න වෙන්න පුළුවන්. ඒකෙන් print out එකක් ගන්න ඕන වෙන්න පුළුවන්. ඒක name board එකක් ගන්න ඕන වෙන්න පුළුවන්. ඔය වගේ එක එක නොකී කාරණා සඳහා යොදා ගන්න ඕමනා වෙනවා. එතකොට ඔය හැම දෙයකටම සරිලන හැම දෙයකටම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් සරල logo එකකට අපිට යන්න පුළුවන් නම් ඒකේ වටිනාකම වැඩි. දැන් අපි දකිනවා ගොඩක් logo designing කියලා ගොඩක් වෙලාවට Google එකේ images දෙක තුනක් එකතු කරලා ඒකට අකුරු ටිකක් දාලා logo එකක් හදන ප්‍රවණතාවයක් තියෙනවා. දැන් ගොඩක් freelancing වලදී මේක දකිනවා.
ඒක හොඳ දෙයක්ද මොකද්ද ඔබේ අදහස? නෑ ඒක තනිකර වැරදි දෙයක්. ඇයි අපි මේ කියන්නේ අපි හැම වෙලාවෙම උත්සාහ කරන මෙහෙමයි මම කියන්නේ අපිට ඉන්ටර්නෙට් එකෙන් අපිට Google එකෙන් යම් කිසි දෙයක් හොයාගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගන්න නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කලින් ඔයගොල්ලන්ව දැනුවත් කරා වගේ අපි ලෝගෝ එකකට අපි දැන් අපිට සේවාදායකයෙක් ඇවිල්ලා අපෙන් ඉල්ලනවානේ concept එකක් අපිට ලෝගෝ එකක් කරලා දෙන්න කියලා. අපි හැම වෙලාවෙම හිතන්න ඕන right ඇවිල්ලා කිව්වනම් මට මේ දේ අවශ්‍යයි කියලා. right උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔව් අපිට උදාහරණයක් විදිහට ගත්තොත් මගේ එක සේවාදායකයෙක් තමයි Sonic කියලා මම කම්පැනි එකකට පොඩි වැඩ වගේක් කළා. මගෙන් කන්සල්ටේෂන් ගත්තා. එතුමා මේක අහන් ඉන්නවා නම් එතුමාත් මේක බලනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතුමාගේ නම තමයි මට ගෙනල්ලා දුන්නේ Sonic කියන එක. Sonic කියන නමේ අර්ථය මට කිව්වේ මතක හැටියට ඕනම ශාස්ත්‍රයක උපරිමය කියන එක. ඒ කියන්නේ අපි නාද ලෝහමය ද්‍රව්‍ය ගත්තොත් දැන් රත්තරන් තියෙනවා රිදී තියෙනවා රිදී වලට වඩා රත්තරන් උපරිමයි රත්තරන් වලට වඩා ප්ලැටිනම්. ඒක තමයි එතන උපරිම. අපි පාෂාණ වර්ග ගත්තොත් ඩයමන්ඩ් කියන්නේ ඒකේ උපරිමය. ඒ වගේ ඕනම ක්ෂේත්‍රයක තමයි උපරිමය කියන අර්ථය ගෙන දෙන්න නමක් තමයි Sonic කියන නම මට මතක හැටියට කිව්වේ. මම ඒකට එයාට සජෙස්ට් කරේ අපි මේ වගේ ලෝගෝ එක අපි ඩයමන්ඩ් එකක් කරමු. right? එතකොට ඩයමන්ඩ් ලෝගෝස් කියන එක තමයි ඊළඟට මම සර්ච් කරේ ඉන්ටර්නෙට් එකේ. මොන විදිහටද ගිහිල්ලා තියෙන්නේ? කොයි විදිහටද අපි මේ ඩයමන්ඩ් කියන අයිකන් එක පාවිච්චි කරන්න පුළුවන්? ඩයමන්ඩ් එකෙන් කියවෙන්නේ මොකක්ද? ඩයමන්ඩ් එකට පාවිච්චි කරන්න පුළුවන් කලර්ස් මොනවාද? ඒ වගේ තමයි අපි අයිඩෙන්ටිෆයි කරගන්නේ. එතකොට අපි කෙලින්ම ඉන්ටර්නෙට් එකෙන් ඩයමන්ඩ් කියලා සර්ච් කරා වෙක්ටර් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරා ඒකට Sonic කියලා නම දාලා දෙන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. එතන මම ක්ලයන්ට්ගෙන් දැනුමක් කරන් තියෙනවා නමේ තේරුම මොකද්ද? ඔයා කරන්නේ මොනවද මේකෙන්? දැන් එතුමාගේ ආයතනයෙන් වෙන්නේ බිස්නස් කන්සල්ටන්සි සහ බිස්නස් රෙජිස්ට්‍රේෂන් accounting පැත්ත සම්පූර්ණයෙන් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒ බිස්නස් එක පටන් ගන්න කන්සල්ටේෂන් කරන කම්පැනි එකක්. එතකොට එතන වැලියුස් හැටියට මම දැක්කේ අපිට ට්‍රස්ට් කියන එක, රිලයබිලිටි කියන එක. එතකොට නෙට්වර්කින් කියන එක. ඔය වගේ කියන ගුණාංග කීපයක් තමයි මම එතන බෙන්ච්මාර්ක් කරේ. එතකොට අපි ඩයමන්ඩ් එක ගත්තාම ඩයමන්ඩ් එකෙන් කියන්නේ ඩයමන්ඩ් එකේ ෂේප්ස් වලට කැපිලා ගිහිල්ලා තියෙන ඩයමන්ඩ්. එතකොට ඒක that is cutting edge strong ලොකු ඩෙප්ත් එකක් තියෙනවා. ලොකු මේ ඩෙප්ත් එකකට යනවා ඩයමන්ඩ් එකේ තියෙන මේ පැති කඩවල් ටික. ඔය වගේ කියන ගුණාංග ටිකේ වැලියුස් ටික ඩයමන්ඩ් එකෙන් මේ රිසෙම්බල් වෙනවද කියන දේ බලලා තමයි මම මේ අයිකන් එක සිලෙක්ට් කරේ. ඊළඟට ඩයමන්ඩ් එකක කලර්ස් ගත්තොත් අපිට විවිධ කලර්ස් වලට යන්න අමාරුයි. ඒකේ ගොඩක් වෙලාවට බ්ලූ සහ වයිට් ඔෆ් වයිට් කියන කලර්ස් තුනකට වගේ තමයි යන්න පුළුවන්. ඒකට මම බ්ලූ කියන වර්ණය තමයි තෝරගත්තේ. තවදුරටත් ඔයගොල්ලෝ ඕන කෙනෙක් දැන් අපිට ඕන කෙනෙක්ට මේ සමාජයේ මේ Google කියන දේ අපිට ගුරුවරයෙක් සමාන ඕන දෙයක් අපිට ලෝක හොයාගන්න පුළුවන්. කලර් සයිකොලොජි කියලා දෙයක් තියෙනවා. අපේ මනුෂ්‍ය සිතට කලර්ස් කියන දේ වැදගත් හරියට. එතකොට මම මෙහෙම ඔයාගෙන් සංජයගෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවොත් රතු පාට රතු වර්ණය කියන එක කිව්වොත් ඔයාට නිරූපණය වෙන වාක්‍යයක් මොකද්ද ඔයාට දැනෙන්නේ රතු වර්ණයෙන් දැක්කම? එකක් භයානකයි කියන එක දැනෙනවා අනිත් එක සෙක්සි කියන එක දැනෙනවා. හරි. ඔයා හරියටම උත්තරේ දුන්නා. දැන් මම ওই ප්‍රශ්නේ සමහර වැඩසටහන් වලදී අහුවාම ගොඩක් අය කියන්නේ ඩේන්ජර් භයානකයි කියන දේ. ඉතින් මම අහන අනිත් ප්‍රශ්නේ තමයි ඉතින් ඕකෙම භයානකත්වයේ ඇතුළෙමද එතකොට සුන්දරත්වය අපි කියන්නේ මේ ආදරය රැඳිලා තියෙන කියන එක. එතකොට ඔය කියන කලර්ස් වලින් ඒක විවිධ රටවල් වලටත් බලපානවා. දැන් සුදු කියන වර්ණය සමහර රටවල් වලට ඒගොල්ලෝ මේ අයින් කරලා තියෙන වර්ණයක්. කළු කියන වර්ණය සමහර රටවල් උපරිමයෙන් පිළිගන්නවා. කළු කියන වර්ණය අපි ලක්ෂරි කියන දෙයට පාවිච්චි කරන black and gold. එකකට එකක් යන වර්ණ දෙකක්. නමුත් කළු කියන වර්ණය සමහර රටවල් වල using for death. මරණය පිළිබිඹු කරන වර්ණයක්. ඔය වගේම තමයි සුදු කියන වර්ණය. එතකොට අපි ඔය ගැනත් දැනුමක් තියෙනවා. ඔය color psychology එක through අපිට හැම වර්ණයකින්ම කියවන ගුණාංග ටිකක් තියෙනවා. අපි මේ ගුණාංග දැන් blue කියන නිල් කියන වර්ණය ගත්තොත් trust, technology, depth, connectivity, networking කියන ගුණාංග තමයි උතෙන් මේ නිල් පාට කියන වර්ණයෙන් කියවෙන්නේ. එතකොට ඔය කියන වර්ණය හරියටම ගැලපෙන මේ Sonic කියන ආයතනයට. එහෙම තමයි ඒකට අවශ්‍ය වර්ණය තෝරගන්න. එතකොට මට අයිකන් එක මම තෝරගෙන තියෙනවා, වර්ණය තෝරගෙන තියෙනවා. ඊළඟට අකුරු රටාව. අපි බිස්නස් කන්සල්ටේෂන් කරන කම්පැනි එකක් කියන්නේ එතන මම ඉස්සෙල්ලා කිව්වා වගේ ට්‍රස්ට් එක, රිලයබිලිටි එක, ස්ට්‍රොංග්නස් එක කියන දේවල් පිළිබිඹු වෙනවා. අපි ඔකට මල් වෙලක් වගේ යන ෆොන්ට් එකක් දැම්මොත්
මේ අකුරු රටාවක් පාවිච්චි කරොත් ඒ ලෝගෝ එකෙන් ඒ ලෝගෝ එක දකිනකොට අපිට ඒ කම්පැනි එක ගැන ට්‍රස්ට් එකක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේක මේ නිකන් මල් විකුණන කඩයක්ද මේ මේකෙන් අදහසක් ගන්න පුළුවන් කියන මේ ඔය එක්සාම්පල් එක ගත්තොත් මල් ඒ කියන්නේ මේ විලිය වෙලක් වගේ දෙයක් හරියන්නේ නැහැ. ඔව්. නමුත් ෆ්ලෝරා කම්පැනිට වගේ නේද? අනිවාර්යයෙන්. ඒක තමයි. එතකොට මේ ආයතනයේට හරියන්නේ ෆොන්ට් ජාතිත් තියෙන අපි ඉදිරි වැඩසටහනක් පුළුවන් වුණොත් අපි ඒවා මේ දැනුවත් කරමු මේ අපේ ප්‍රේක්ෂක සමාජයේ. ඒතකොට ෆොන්ට් එකක් තෝරගන්නවල අපි ෆොන්ට් වර්ග කීපයක් තියෙනවා. ඒවෙන් සෙරිෆ් ෆොන්ට්ස් කියලා තියෙනවා. සෑන් සෙරිෆ් ෆොන්ට්ස් කියලා තියෙනවා. සෙරිෆ් ෆොන්ට්ස් කියලා කියන්නේ ටයිම්ස් නිව් රෝමන් ජාතියේ පාවිච්චි කරන ෆොන්ට්ස්. සෑන් සෙරිෆ් කියන්නේ ඒරියල් සහ ඔය අර කියන්නේ ෆොන්ට් එකේ කෙරවලට අර පොඩි දැත්තක් වගේ ඇවිල්ලා නැති ෆ්ලැට් ෆොන්ට්ස් තමයි. එතකොට ඔය වගේ ෆ්ලැට් ෆොන්ට් එකකින් ඒක මොඩර්න් සහ කොලොනියල් ටයිප් කියන ෆොන්ට්ස් වර්ග දෙකත් සෙම්බල් කරන ඔය කියන සෙරිෆ් සහ සෑන් සෙරිෆ් ෆොන්ට් වලින් මම ඔතනදී යූස් කරේ සොනික් ෆොන්ට් එකට සෑන් සෙරිෆ් කියන ෆොන්ට් එකක්. තික් ෆොන්ට් එකක් ටිකක්. ඒකෙන් ස්ට්‍රොන්ග්නස් එක සහ රිලයබිලිටි කියන දේ පිළිබිඹු වෙන දැක්කහම ට්‍රස්ට් එකක් එන જાතියේ ෆොන්ට් එකක්. එතකොට මම අයිකන් එක තෝරගත්තා, කලර්ස් ටික තෝරගත්තා, ෆොන්ට් එක තෝරගත්තා. ওই තුනේ එකතුවක් තමයි මම නිර්මාණාත්මකව යොදාගන්නේ කොහොමද මම මේ ලෝගෝ එක හදන්නේ කියලා. එතෙන්දී මම කියන්න උත්සාහ කරේ අපිට ඉන්ටර්නෙට් එකේ ඕන තරම් ලෝගෝස් වර්ග තියෙන්න පුළුවන්. ඒව දිහා බලලා අයිඩියා එකක් ගන්න. නමුත් දෙයක් කොපි කරන්න එපා. ඒකම තව කෙනෙක්ට විකුණන එක නෙමෙයි. ඒකෙන් අයිඩියා එකක් ගන්න. ඒකෙන් ඔයගොල්ලෝ ඉන්ස්පයර් වෙන්න. ඉන්ස්පයර් වෙලා ඒක ඔබගේ සේවාදායකට හරියන විදිහට ඔබගේ නිර්මාණයක් විදිහට එළියට දෙන්න. හොඳයි. මම හිතන්නේ ලෝගෝවක් නිර්මාණය කරන හැටි ගැන කෙටි නමුත් ඉතා පැහැදිලි පිළිතුරක් අපිට ලැබුණා. අපි එතනින්ම ඉස්සරහට යමු. අලුතෙන් එන ඩිසයිනර් කෙනෙක්, එහෙම නැත්නම් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වේවා, ආටිස්ට් කෙනෙක් වේවා අලුතෙන් කම්පැනි එකට ඇප්ලයි කරද්දී එයා CV එකක් දෙනවා. ඔව්. ඒ CV එකේ එයාගේ පෝර්ට්ෆෝලියෝ එක, ඒ කියන්නේ එයා මෙතෙක් කල් කරපු වැඩ අනිවාර්යෙන් ඒකේ දාන්න ඕන. ඔව්. දාන්න පුළුවන් කොයි විදිහටද මේක දාන්න, කොයි විදිහට මේක CV එකේ පෙන්වන්න ඕනේ. ඇත්තම කියනවා නම් ඕක CV එකයි පෝර්ට්ෆෝලියෝ එකයි කියන්නේ දෙකක්. රයිට්. තමන්ගේ CV එක ෂෝට් ඇන්ඩ් ස්වීට් තියාගන්න. ඒක බැලුවාම ආයතනයේ ඉදිරිපත් කරාම ඒගොල්ලන්ට තමන් ගැන, ඔබ ගැන විස්තරේ කෙටියෙන් සවිස්තරාත්මකව ඉදිරිපත් කළ දෙන්න. ඊට අමතරව ක්ලියර් පැහැදිලි විදිහට වෙන් කරපු පෝර්ට්ෆෝලියෝ එකක් වෙනම දෙන්න. ඒක ඔබට ඩිජිටල් වර්ෂන් එකක් දෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් printed version එකක් දෙන්න පුළුවන්. ඒකෙදි ඔයා කරලා තියෙන ලෝගෝස් වර්ග, ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඩිසයින්ස්, ලේඅවුට්ස් මොනවාද, ලීෆ්ලට්ස් මොනවාද, එතකොට UI UX ඩිසයින්ස් කරලා තියෙනවද, ඒවා එක්සැම්පල්ස් කොහොමද, සෝෂල් මීඩියා පෝස්ට් ඩිසයින් කරලා තියෙනවද, ඒවා එක්සැම්පල්ස් කොහොමද, ඔය කියන හැම කැටගරි එකකටම කැටගරි කරලා ඒවා අදාළ ඩිසයින්ස් මේ එක කැටගරි එකට අඩු ගන්න ඩිසයින් 5ක්වත් දාන්න. දාලා ඉවරලා තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එක හදලා තියාගන්න. මොකද සමහර වෙලාවට ඩිසයිනර් කෙනෙක්ට CV එකට වඩා ඔය පෝර්ට්ෆෝලියෝ කියන එක තමයි ගොඩක්ම වැදගත් කාරණා. දැන් මම කාව හරි මට අවශ්‍ය කෙනෙක් මම හය කරන්න බලනවා නම් මම අනිවාර්යයෙන්ම බලන්නේ CV එකට කලින් පෝර්ට්ෆෝලියෝ එක. පෝර්ට්ෆෝලියෝ එකේ දැන් කෙනෙකුට අලුතෙන්ම ක්ෂේත්‍රෙට නැගෙනකොට පෝර්ට්ෆෝලියෝ එකක් නැහැ, ක්ලයන්ට්ලා නැහැ. ඔව්. ෆස්ට් ටයිම් පටන් ගන්න කෙනෙක්ට කොහොමද මේ පෝර්ට්ෆෝලියෝ හදාගන්නේ? තමන් ඉගෙන ගන්න. තමන් බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරන්න. තමන් ලීෆ්ලට් එකක් ඩිසයින් කරන්න. තව දෙයක් දිහා බලලා දැන්ට මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ් එකක් අරගෙන ඒකට හරියන ඒකේ ඉන්ස්පිරේෂන් එකක් මොන හරි ඩවුන්ලෝඩ් කරගෙන ඒක දිහා බලාගෙන ඒකට සබ්ස්ටිටියුට් මැටීරියල් එකක් ඩිසයින් කරන්න. ඩිසයින් කළ පුරුදු වෙන්න. හැම වෙලාවෙම අරක කොපි කරන්න කියන එක අරක A to Z දාන්න නෙමෙයි මම කියන්නේ. ඒක එහෙම නම් කරන්න පුළුවන්. අපි කරන්නේ පොඩි කාලේ කොලයක් තියලා ඒක උඩින් හාෆ් ෂීට් එක තියලා අපි පැන්සලෙන් කොපි කරන්නේ මේ ට්‍රේස් කරන්නේ නෙමෙයි මම කියන්නේ. අරක දිහා බලලා ඒකෙන් අයිඩියා එකක් අරගෙන ඔයගේ නිර්මාණයක් කරන්න. ඒ වගේ පෝර්ට්ෆෝලියෝ එකට අවශ්‍ය කරන නිර්මාණ 15ක් 20ක් අඩු ගන්න මිනිමම් 30ක්වත් කරගන්න. ඒ නිර්මාණ ටික ඉදිරිපත් කරන්න. තමන් ක්ෂේත්‍රයට ප්‍රවීණ කෙනෙක් ඉදිරිපත් කරන කලින් මම හිතන්නේ තව කෙනෙකුට පෙන්නලා මේක පොඩ්ඩක් අනිවාර්යෙන් ඇත්තටම මේ හොඳ මේ උත්තරයක් ඇඩ් කිරීමක් මේ එකතු කිරීමක් කරේ සංජය. මේ ප්‍රවීණයෙක්ගෙන් ඔයාගේ ළඟම මිතුරෙක්ගෙන්, ඒ කියන්නේ මිතුරෙක් කියලා මේ හැමෝගෙම අහල වැඩක් නැහැ. ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ගෙන් ප්‍රවීණයෙක්ගෙන් අදහසක් මේ ෆීඩ්බැක් එකක් ගන්න. මේක කොහොමද? මේක තව මොනවද ඉම්ප්‍රූව් වෙන්න තියෙන්නේ? ඒ වගේ දේවල් කරලා තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එක තමන්ම හදාගන්න.
දැන් ලෝකයකට අමතරව කම්පැනි එකකට සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් එනවා බ්‍රෑන්ඩින් පැක්ස් කියලා. ඒ කියන්නේ මග් එක ඉඳන් එන්විලොප් එක ඉඳන් ඊට පස්සේ බිස්නස් කාඩ් එක ලෝගෝ එක එහෙම. ඒක ගැන පොඩි අදහසක් දෙන්න මොනවද සාමාන්‍යයෙන් මේ බ්‍රෑන්ඩින් පැක් එකකට ඉන්ක්ලූඩ් වෙන්නේ? ඔව්. හරි. මම මෙහෙම පටන් ගන්නම්. මම බ්‍රෑන්ඩින් කියන දේ ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කළා ප්‍රශ්නට එන්න. අපි බ්‍රෑන්ඩින් කියලා කියන්නේ ඕනම සන්නාමයක් කියන්නේ කන්සියුමර් සෙග්මන්ට් එකට අපේ ඉන්න මේ කස්ටමර් බේස් එකකට අපි බ්‍රෑන්ඩ් එකක් එළියට දානවා නම් අපි බ්‍රෑන්ඩ් එක තුලින් කරන්නේ සන්නාමය තුලින් කරන්නේ අපේ කන්සියුමර් සෙග්මන්ට් එකේ මයින්ඩ්සෙට් එක. කියන්නේ ඒ භාණ්ඩයට හෝ සේවාවට හෝ සමාජ මේ මාකට් එකේ පවතින ඉල්ලුම ගොඩ නැගීම තමයි අපි බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් අප් කරනවා කියලා අපි ආරම්භ කරන්නේ. මම එතනදී තව පොඩි උදාහරණයකින් මම කතාව පටන් ගන්නම්. මගේ සුපුරුදු ප්‍රශ්නයක් මේක. ඒක මම අහන්නම්. මොකද ලේසි කට්ටියට කියා දෙන්න මේ දේ. සංජය සුපර් මාකට් එකට ගියොත් ගන්න යෝගට් එක මොකද්ද? හයිලන්ඩ්. ඇයි හයිලන්ඩ් ගන්න? ඒකේ අපේ ඔළුවේ පොසිෂන් වෙලා තියෙනවා එකක් ඒක දේශීයත්වය සම්බන්ධ දෙයක් තියෙනවා. ඊට අමතරව ඒක ගුණයි කියලා කතාවක් තියෙනවා. කිසිම සයන්ටිෆික් වෙරිෆිකේෂන් එකක් කරලා නැහැ. ඔව් ඒක තමයි සමාවෙන්. කවුද කියලා තියෙන්නේ ඒක? ඒක ඉතින් කවුරු හරි කියපු දෙයක්. කවුරු හරි නෙමෙයි. ඒක මම මෙහෙම කිව්වොත් එහෙම. අපි ඇවිල්ලා දැන් ඉන්න එක පරම්පරාවක. අපේ දෙමව්පියෝ තව පරම්පරාවක. අපිට හැම වෙලාවෙම අපේ දෙමව්පියෝ කියන දේ අපි විශ්වාස කරනවානේ. අපිට හැම වෙලාවෙම පොඩි කාලේ ඉඳන් ඇහිලා තියෙන හයිලන්ඩ් තමයි හොඳම. රයිට් හයිලන්ඩ් වල සෙම නැහැ. හරි හයිලන්ඩ් කෑවොත් මෙහෙම වෙනවා කියන එක. මේ සන්නාම මේ බ්‍රෑන්ඩ් නේම්ස් මේ සාකච්ඡාව අපි පාවිච්චි කරන්න දැනුමක් ලබා දෙන්න පමණයි. එතනින් නැතුව එහෙම නැතුව මේ බ්‍රෑන්ඩ් එක ફોකස් කරලා අපි මේ බ්‍රෑන්ඩ් එක ගැන කතා කරනවා නෙමෙයි. එතන ට්‍රස්ට් එකක් විශ්වාසයක් බිල්ඩ් අප් වෙලා තියෙනවා. ඒක අර අපි මේ දැන් අපි කතා කරන top of the mind recall එක. අපි බ්‍රෑන්ඩ් එකක් ගැන යෝගට් ගැන කියන බ්‍රෑන්ඩ් එක ගැන හිතුවොත් අපේ එකපාරට ඔලුවට එන බ්‍රෑන්ඩ් එක. නමුත් ඇත්තටම බැලුවොත් ඔය සමාජ මාකට් එකේ තියෙන හැම යෝගට් වර්ගයක්ම එක හා සමානව ගුණයි. දැන් එක්සැම්පල් විදිහට තව උදාහරණයක් විදිහට මාකට් එකේ තියෙන ප්‍රසිද්ධ යෝගට් එකක් කිරිපිටි සමාගමකින්ම කරන යෝගට් එකක්. ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලම කියන්නේ අපේ යෝගට් එකේ තමයි ප්‍රොබයෝටික් තිබ්බයි. නමුත් ඔය ප්‍රොබයෝටික් කියන සංඝටකය කිරිවල අදංග සංඝටකයක්. ඒක යෝගට් එකක තියෙන සංඝටකයක්. නමුත් ඒක කවුරුත් ක්ලේම් කරේ නැහැ. ඉස්සෙල්ලා ක්ලේම් කරේ ආයතනයේ විසින්. එතකොට කිව්වා මේක දරුවන්ගේ මේ වර්ධනයට හොඳයි මේකට හොඳයි අරකට හොඳයි. ඔක්කොම අම්මලා ටික ඔන්න ඩෝංගාලේ ගිහලා යෝගට් එක ගන්න පටන් ගත්තා. නමුත් ඒක තමයි බ්‍රෑන්ඩින් කියන්නේ. එතකොට ඕනම බ්‍රෑන්ඩ් එකක මිනිස්සුන්ට අපේ කන්සියුමර්ස්ලා අපේ මාකට් එකේ මිනිස්සුන්ට අවශ්‍ය මේ බ්‍රෑන්ඩ් එක ගැන එඩියුකේට් ඉන්ස්පයර් ඇන්ඩ් සෙල් කියන මේ ස්ථාන තුන තමයි උතනින් මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන මිනිස්සුන් උත්තේජනය කරන්න ඕන ඒ උත්තේජනය තුලින් මිනිස්සු මේ බ්‍රෑන්ඩ් එක මිලදී ගන්න පෙළඹෙනවා මම මෙහෙම කතාව පොඩ්ඩක් වෙනස් කරන්න බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි සහ කෝපරේට් අයිඩෙන්ටිටි දෙකක් සංජය මගෙන් ප්‍රශ්න ඇහුවේ ඔය ලෝගෝ එකට හා සම්බන්ධවම සමහර ආයතනවල මග් එක තියෙනවා බිස්නස් කාඩ් එක තියෙනවා ලෙටර් හෙඩ් එක තියෙනවා එන්වෙලොප් එක තියෙනවා ඕක ඇවිල්ලා බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එක නෙමෙයි. ඕක බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි කියලා ගන්නත් පුළුවන්. නමුත් අපි මහා පරිමාණ කම්පැනි එකක් ගත්තොත් අපි වර්ල්ඩ් වයිඩ් ඔය කන්සියුමර් මේ ප්‍රොඩක්ට්ස් කරන කම්පැනි එකක් ගත්තොත් ඒ හැම ප්‍රොඩක්ට් එකක්ම තියෙන්නේ බ්‍රෑන්ඩ්ස් වශයෙන් under one corporate identity. Unilever. පැහැදිලිවම. Unilever ගත්තොත් එහෙම Unilever තමයි corporate identity එක. ඒක බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. ඒක corporation එකක්. එතකොට මේ කෝපරේට් එක යටතේ විවිධ සන්නාම තියෙන්න පුළුවන් ඕන තරම් ප්‍රමාණයක්. එතකොට අපි ආයතනය පටන් ගන්නකොට අපි අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නකොට මේ කෝපරේට් අයිඩෙන්ටිටි කියන එක හරි වැදගත්. මේ කෝපරේට් අයිඩෙන්ටිටි එකෙන් තමයි අපි කම්පැනි එක අපේ ඉන්න සේවකයෝ දැනුවත් කරන්නේ සහ අපේට ආයෝජකයෙක් ප්‍රතිසක් ඉන්නවනම් ඒ ආයෝජකය සහ කම්පැනි එකෙන් එළිය. ඒ කියන්නේ ඉන්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස් සහ එක්ස්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස් කියන පාර්ශ්ව දෙක දැනුවත් කරන්නේ අපි මොකද්ද කරන්නේ අපේ ආයතනයේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන දේ කමියුනිකේට් කරන්නේ කෝපරේට් කමියුනිකේෂන්ස් කියලා කියනවා මේකට මේ කෝපරේට් කමියුනිකේෂන් පාර්ට් එක වෙන්නේ මේ කෝපරේට් අයිඩෙන්ටිටි එක තුළ එතකොට අපි ලෝගෝ එකක් ඩිසයින් කරනවා ඒකේ කෝපරේට් එලිමන්ට්ස් සෙට් එකක් එනවා ඒකට බිස්නස් කාඩ් එකයි තියෙයි ලෙටර් හෙඩ් එකයි තියෙයි එන්වෙලොප් එකයි තියෙයි ඉන්වොයිස් ටෙම්ප්ලේට්ස් අයිති වෙන්න පුළුවන් වෙබ් සයිට් එක කෝපරේට් වෙබ් සයිට් එක අයිති වෙන්න පුළුවන් ඊළඟට ඉන්ටර්නල් ස්ටේක් හෝල්ඩර්ස්ලා කියන්නේ එම්ප්ලොයිස්ලා ආයතනයේ ඇතුලේ වැඩ කරන පිටස ඉන්ටර්නල් සයිනේජස් වෙන්න පුළුවන් ටේබල් টොප් යුනිට්ස් වෙන්න පුළුවන් ඩෙස්ක්ටොප් කම්පියුටර් අපේ කම්පියුටර්ස් වල ස්ක්‍රීන් සේව් එක හොද වෝල්පේපර් වෙන්න පුළුවන් ඔය හැමදේම මේ කෝපරේට් අයිඩෙන්ටිටි එකට ඇතුළත්
එතකොට අපේ ආයතනයේ වැඩ කරන සේවකයෝ සහ එළියෙන් ආයෝජනය කළ තියෙන ආයෝජකයෝ මේ හැම දෙනාටම අපි දැනුවත් කරනවා අපි එක පවුලක්. අපේ එක ලුක් ඇන්ඩ් ෆීල් එකක් තියෙන. ඕනේ තැනක දැක්කහම අපි දන්නවා මේක දකින්නකොට මේක දැක්කම රයිට් මේක මේ මගේ ආයතනය මේක මගේ ආයෝජනය කළ තියෙන ආයතනයේ වෙළඳ හෝ යම් කිසි දෙයක්. ඒක තමයි කෝපරේට් ඩෙන්ටිටි. ඒ කෝපරේට් දැන් අපි යුනිලිවර් ගත්තොත් යුනිලිවර් එකේ අපි මේ යූ අකුර දන්න පුද්ගලයෝ ඒක සමහර වෙලාවට දැන් ආයතනයක් දිනු වෙනකොට ආයතනයේ කෝපරේට් ඩෙන්ටිටි එක සමහර වෙලාවට සම්පූර්ණ මාකට් එකේම ඉන්න කන්සියුමර්ලට වැදගත් නොවෙන්න පුළුවන්. නමුත් කම්පැනි එකක ආයෝජකයෝ වෙනවනේ අපි කම්පැනි එකක් ආයතනයක් දිනු වෙනවා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් දිනු වෙනවා කියන්නේ ඒක ඉදිරියට යන්න ඒකට ආයෝජකයෝ පිරිසක් එකතු වෙනවා. පිටින් ආයෝජනයක් වෙනවා. ඒ ආයෝජකයන්ට ආයතනයේ තියෙන මේ ඩෙන්ටිටි එක වැදගත්. ඒකේ තියෙන මේ කල්චර් එක, ඒකේ තියෙන කෝපරේට් ලුක් ඇන්ඩ් ෆීල් එක, ඒ කියන දේවල් වැදගත්. ඒ වගේම තමයි ඒ කියන කල්චර් එක ඇතුලේ ඒ කියන කෝපරේට් ඩෙන්ටිටි එකේ ඇතුලෙන් තමයි මේ කියන බ්‍රෑන්ඩ්ස් බිල්ඩ් අප් වෙලා තියෙන්නේ. අන්න එතනදී තමයි ওই බ්‍රෑන්ඩ්ස් වලට එන්නේ අපි. එතකොට කෝපරේට් එකක් යටතේ විවිධ බ්‍රෑන්ඩ්ස් තියෙන්න පුළුවන්. ඒ විවිධ බ්‍රෑන්ඩ්ස් ඒ බ්‍රෑන්ඩ් වල තියෙන අනන්‍යතාවය අනුව, අවශ්‍යතාවය අනුව සහ ඒවෙන් මොනවද විකිනෙන්නේ සහ මොකද ලැබෙන සේවාව අනුව විවිධ වර්ගයට වර්ගීකරන්න පුළුවන්. එතකොට ඒ බ්‍රෑන්ඩ්ස් වලට වෙනම බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එකක් හදන්න ඕනේද? ඔව්. සංජය කිව්ව විදිහට ඔව්. කෝපරේට් කියන්නේ කෝපරේට් ඩෙන්ටිටි එක යටතේ විවිධ බ්‍රෑන්ඩ්ස් තියෙන්න පුළුවන්. රයිට්. උදාහරණයක් විදිහට යුනිලිවර් ගමු අපි. යුනිලිවර් එක යටතේ Dove කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා. No කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඊට අමතරව Lipton කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඉතින් ওই කියන බ්‍රෑන්ඩ්ස් තුන ප්‍රොඩක්ට්ස් වශයෙන් ගත්තොත් එකකට එකක් තනිකර වෙනස් බ්‍රෑන්ඩ්. Lipton කියන්නේ තේ. No කියන්නේ ස්ටොක් චිකන් සුප් කැට. ඊළඟට Dove කියන්නේ කොස්මෙටික්ස් පැත්තට ෂැම්පූ සබන් ඔය වගේ පැත්තට යන්නේ. එතකොට ලිප්ටන් එකේ ටාගට් මාකට් එකද Dove එකේ ඉන්නේ. Dove එකේ ටාගට් මාකට් එකද ලිප්ටන් එකේ ඉන්නේ. මාකට්ස් දෙකම එකක් වෙන්න පුළුවන්. නමුත් ලිප්ටන් එකේ යන ෆොන්ට් එක Dove එකට හරියනවද Dove එකේ යන කලර්ස් ටික ලිප්ටන් එකට හරියනවද කියන මතයක් බිල්ඩ් අප් වෙනවා. එතකොට මිනිස්සු කන්ෆියුස් වෙනවා. අපි බ්‍රෑන්ඩ් දෙක තුනකට එකම ෆොන්ට් එකක් එකම වර්ණ රටාවක් එහෙම නැහැ. ඉතින් අපි අයියෝ බ්‍රෑන්ඩ් වෙන් කරනවා. අද කෝපරේට් ඩෙන්ටිටි එක කියනවනේ යුනිලිවර් තේ, යුනිලිවර් සබන්, යුනිලිවර් චිකන් සුප් කැට. එහෙම කියනවට වඩා මිනිස්සුන්ට එතකොට මිනිස්සු දන්නේ මේක යටතේ මේ බ්‍රෑන්ඩ් කීයක් තියෙනවද, ප්‍රොඩක්ට් කීයක් තියෙනවද ඔක්කොම අච්චාරුවක් වෙලා. ඒ කියන දේ වෙනස් කරගන්න තමයි මිනිස්සුන්ගේ කම්පිටිෂන් එක සහ මේ මාකට් එකේ ඉන්න අනිත් කම්පිටිටර්ස්ලා දැන් අපි හේමාස් කියන ආයතනය ගත්තොත් හේමාස් එක යටතේ තමයි ක්ලෝගාඩ් තියෙන්නේ. හේමාස් එක යටතේ වෙන මේ සබන් වර්ගයක් තියෙන්න පුළුවන්. එතකොට කම්පිටිෂන් එකත් බිල්ඩ් අප් වෙලා තියෙන්නේ මේ බ්‍රෑන්ඩ්ස් එක්ක. ඒක බ්‍රෑන්ඩ් වෝ එකක් ඇත්තටම තියෙන මෙතන. හැම අපි කියන්නේ ලොකු මහා පරිමාණ ආයතන ගත්තාම එතන වෝ එකක් තියෙනවා. එකකට එක බ්‍රෑන්ඩ් එකක් මම මෙයාට වඩා උත්සාහ වෙන්න කොහොමද මම මෙයාට වඩා මේ මාකට් එකේ උඩින් ඉන්න කොහොමද කියන එක අතර යුද්ධයක් තියෙනවා උතන. එතකොට ඔය කියන ඩෙන්ටිටි එක වෙන් කරලා තියෙන හින්දා තමයි අපිට මිනිස්සු වශයෙන් අපි ආස කරන මේ බ්‍රෑන්ඩ් එක අපේ ඔළුවේ රැඳිලා තියෙන්නේ. ඒ හින්දා අපි හැම වෙලාවෙම වෙනම බ්‍රෑන්ඩ්ස් වලට වෙනම ඩෙන්ටිටි එකක් අපි මේන්ටේන් කරනවා. ඒක තුලින් ඒ බ්‍රෑන්ඩ් එකේ පැවැත්ම සහ ඒ බ්‍රෑන්ඩ් එකේ ඩෙන්ටිටි එක කාලාන්තරයක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් මේ බ්‍රෑන්ඩ් බිල්ඩින් කියන තැනට එන විකාශනය කොහොමද වෙන්නේ? බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් අප් වෙන්නේ එක රැයකින්වත්, එක සුමානකින්වත්, එක මාසෙකින්වත් නෙමෙයි. බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් අප් වෙන්නේ යන අවුරුදු ගාණක්. ඒ වගේම තමයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් බිල්ඩ් අප් වෙන්නත් අවුරුදු ගාණක් යනවා. මම මේක උපදේශයක් හැටියට දෙන්නේ මේ වත්මන් සමාජයේ ඉන්න ග්‍රැෆික් ඩිසයිනර්ස්ලට හෝ ස්කූල් ලීවර්ස්ලට හෝ මේකට එන්ටර් වෙන්න බලාපොරොත්තු වෙන ඕනම කෙනෙක්ට. අපිට ඕනම දෙයක් කිසිම දෙයක් අපිට මේ පහසුවෙන් ලැබෙන්නේ නැහැ ජීවිතේ. අපි මහන්සි වෙන්න ඕන. අපි ඉගෙන ගන්න ඕන. ඉගෙනීම කියන දෙයත් දවසෙන් දවස අලුත් වෙනවා. අලුත් දේවල් හැමදාම එනවා. ඒ දේවල් වලට අපි යොමු වෙන්න ඕන. ඒ වගේම තමයි ග්‍රැෆික් ඩිසයිනර්. ග්‍රැෆික් ඩිසයින් වලට සමාජයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ලොකු අවකාශයක ලොකු පරාසයකට යන්න පුළුවන්. එක එක පැති වලට යන්න පුළුවන්. මම පොඩ්ඩක් ආපස්සට යන්න. දැන් මගේ අවකාශය ගත්තොත් එහෙම මම ඉස්සෙල්ලාම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට පටන් ගන්නෙ. මම වැඩ පටන් ගන්නෙ පොඩි ආයතනයක මේ රුපියල් 6000 වගේ පොඩි පඩියකට පොඩි ආයතනයේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්, විෂුවලයිසර් කෙනෙක් විදිහට. ඊට පස්සේ මම එතන ගන්න අවුරුදු ගානකේ දැනුමත් එක්ක තප්පරයක්. ඔව්. එදිනෙදා රාජකාරියක් විදිහට මොනවද ආයතනය කරේ? එදිනෙදා රාජකාරියක් විදිහට මම එතන කරේ ලෝගෝස් රීක්‍රියේට් කරන එක. ඒ කියන්නේ තියෙන ලෝගෝ එකක් අපිට ක්ලයන්ට් කෙනෙක් ගෙනලා දෙනවා බිස්නස් කාඩ් එකක් දීලා මට මේ ලෝගෝ එක ප්‍රී-ඩ්‍රෝ කරලා දෙන්න. ඕක ස්කෑන් කරා Corel Draw පාවිච්චි කරේ ඒ කාලේ මම Corel Draw වලින් ওই ලෝගෝ එක රීක්‍රියේට් කරනවා. එක්ක පොඩි බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරනවා. ඔය වගේ පොඩි වැඩ තමයි කරේ. ටයිප් සෙටින් එකක් කරනවා.
එහෙම කරා කියලා අපි ලැජ්ජ වෙන්නවත් කියන්නේ මේ ශාස්ත්‍රයේ අඩුතනකවත් දාන්න ඕනේ නැහැ. එදා මම ඒක ඉගෙන ගත්ත හින්දා තමයි අද ලංකාවේ තියෙන උසස්ම තලයේ කියන්නේ ඇත්තම කියනවා නම් ශැන්ග්‍රිලා මම ශැන්ග්‍රිලා ආයතනයේ වැඩ කරන්නේ. ඒකේ ක්‍රියේටිව් මැනේජර් විදියට ක්ලස්ටර් ක්‍රියේටිව් මැනේජර් විදියට ඉන්නේ කොළඹ සහ හම්බන්තොට හොටෙල්ස් දෙකේම ක්‍රියේටිව් පැත්ත මේ ඩිසයිනින් පැත්ත බලන්නේ මම. එතකොට world wide recognize world wide hotel network එකක මම මැනේජර් ලෙවල් එකේ අද ඉන්නේ. මම එදා ඒ පොඩි තැනින් පටන් ගත්ත හින්දා. අපි පොඩි තැනින් පටන් අරගෙන දැනුම අරගෙන අපිට ඉස්සරහට එනවනම් අපිට වරදින්නේ නැහැ. හැමදාම තමන් ආසා කරන තමන් මේ ක්ෂේත්‍රයට ආසන ඒ දේ ලෝකෙ මොකද්ද වෙන්නේ ලෝකෙ කොතනද වෙනසක් වෙන්නේ ඒ ගැන හොයන්න කියවන්න බලන්න. එතකොට මම අර වගේ පොඩි තැනකින් පටන් අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මට අවස්ථාව ලැබෙනවා මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක Ogilvy Worldwide ලෝක ප්‍රසිද්ධ මේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් ලංකාවේ ෆීනික්ස් Ogilvy ආයතනයේට මම ජූනියර් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ජොයින් වෙනවා. එතෙන්දී මට අවකාශය හම්බ වෙනවා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් වගේම ලෝකල් බ්‍රෑන්ඩ්ස් හැම දෙයක්ම හැන්ඩල් කරන ශ්‍රී ලංකා ටෙලිකොම් NDB Nestle එතකොට විවිධ පැතිවල සිලෝන් ටොබැකෝ හැම පැත්තකටම ඔය ඇඩ්වර්ටයිසිං මෙතඩ්ස් උත් වෙනස් අපිට සමහර ඒවා තියෙනවා මේ ප්‍රසිද්ධ ඇඩ්වර්ටයිස් කරන්න බැරි මේ ප්‍රොඩක්ට්ස් සහ මේ සන්නාම වගේම ප්‍රසිද්ධ ඇඩ්වර්ටයිසිං කරන්න බැරි සන්නාම ඒවට එක විවිධ ආකාරයේ ස්ට්‍රැටජිස් ඉතින් ඒවා ඔයාගේ දැනුම ලබන්න එක්ස්පීරියන්ස් ලබන්න ඒවා ගැන අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ එක යම් තෑක් දුරකදී මම Ogilvy ආයතනයේ වැඩ කරගෙන ඉන්නකොට මම එතන අවුරුදු 6ක් 7ක් මම අවුරුදු 8ක් වැඩ කරා මම එතන ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට. එතකොට මට දැනෙනවා මම ඩේ ටු ඩේ මම දකිනවනේ මේ ක්ලයන්ට් සහ මේ ඩිසයිනර් අතර වෙන ගැටණියකුත් තියෙනවා එතන. ක්ලයන්ට් කියන එක නයි කියන්නේ අපිට දැන් එන ක්ලයන්ට් එයාගේ ප්‍රොඩක්ට් එකේ හෝ සේවාවේ සේල් එක ගැන තමයි වැදගත්. වරිය වෙන්නේ. යාට කොච්චර රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් මේකට ඉන්වෙස්ට් කරොත් මට එන රිටර්න් එක බලපන්න ආයතනයක දුන්නකොට. එතකොට අපි ඩිසයිනර්ස් ලේ විදිහට අපි හැම වෙලාවෙම අපි ලස්සන දෙයක් ක්‍රියේටිව් දෙයක් දෙන්න බලනවා. සමහරට ඔය ක්‍රියේටිව් දේ ලංකාවේ මාකට් එකට හරියන්නේ නැහැ. පිටරට මාකට් එකේ තියෙන දේ. පිටරට මාකට් එකේ තියෙන දෙයක් ලංකාවේ ඇඩ්වර්ටයිසිං කරාට හරිය. ඒකේ මෙතඩ්ස් කීපයක් තියෙනවා. ওই මෙතඩ්ස් අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. ඔය කියන දේත් එක්ක මගේ හිත යොමු කරනවාව මාකටිං කියන පැත්ත. මේ සහ සේල්ස් කියන පැත්ත ගැන හොයන්න ඉගෙන ගන්න. ඊට පස්සේ මගේ පැත්ත ගැන කියනවා මම ඇත්තටම ඇඩ්වර්ටයිසිං වල ඉන්නකොටම ඒජන්සි එකේ ඉන්නකොටම මම ස්ලිම් පටන් ගන්නවා. ස්ලිම් වල ස්ට්‍රැටජික් බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එකක්. මම ඒ පිළිබඳ ඉගෙනගෙන ඉල්ල මම මාකටිං පැත්තට එන්ටර් වෙනවා. ඊට පස්සේ මම තීරණය කරනවා ඒජන්සි එකෙන් එළියට ඇවිල්ලා කෝපරේට් වර්ල්ඩ් එකට යන්න, ක්ලයන්ට් සයිඩ් එකට යන්න. මම එතනදී ප්‍රසිද්ධ ආයතන කීපයක ඇසිස්ටන්ට් මැනේජර් ලෙවල් එකේ ඉඳන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස්, 8 කන්ස්පෙන්ස්, ශැන්ග්‍රිලා දැන් වර්තමානයේ ඉන්නවා. එතකොට ඒ වගේ එතකොට දැන් මාව නිර්වචනය කරොත් මම ඇවිල්ලා බ්‍රෑන්ඩින් වල හයිබ්‍රිඩ් එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මම බිල්ඩ් අප් වෙලා තියෙන මම ඩිසයිනින් වල A to Z උත් දන්නවා. මාකටිං වල A to Z මම දන්නේ නැහැ. නමුත් මාකටිං වල මූලාරම්භය මොකද්ද? අපි කොහොමද මාකට් කරන්න ඕන? අපි කොහොමද බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් අප් කරන්න ඕන කියන මේ සිද්ධාන්ත ටික මම දන්නවා. ඒ සිද්ධාන්ත ටික දිහා පැත්තක ඉඳන් හිතුවාම ඒකට අවශ්‍ය කරන ඩිසයිනින් නොලෙජ් එක මට නිකම්ම මේ පැත්තෙන් ඇවිල්ලා. හැබැයි මාකටිං විතරක් කරලා තියලා ඩිසයිනින් නොලෙජ් එක නැත්තම් එතනත් තේරුම්න්නේ නැහැ. නමුත් පිරපුන් කියන්නේ හොඳ පෞරුෂයක් තියෙන මේ හොඳට ඉගෙනගත්ත ඩිසයින් කෙනෙක්ට මාකටිං කියන එකේ මූලික සිද්ධාන්ත ටික අල්ලගත්තාම හොඳ ඩිසයින් එකක් දාන එක නිකන් කජු කනවා වගේ වැඩක්. හරි. දැන් ඔබ හොඳ තැනකට ආවේ. ඔබ කිව්වා ඔබ ඉගෙන ගත්තා කියලා. එතකොට නවක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්. අද වෙඩින් මේ ඇල්බම් එකක් එහෙම නැත්නම් බිස්නස් කාඩ් එකක් ඩිසයින් කර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔවුන්ට මොනවද තියෙන මාර්ග? ඒගොල්ලන්ගේ ඔබ කිව්වා වගේ ඔබ දැන් ඔබ විවිධ ආයතනවල සස්තනතුරු දාලා තියෙනවා. ඉතින් අර දැන් එහෙම දැනට ඔය වගේ පොඩි තැනක ඉන්න කට්ටිය ට්‍රේන් වෙන කට්ටිය අර වගේ තැනකට ටාගට් කරලා මොන වගේ ගෝල් එකක්ද ඒගොල්ලෝ තියාගන්න ඕනේ? ඒ ගෝල් එකට ලබා ගන්න ඕනේ අධ්‍යාපනය මොන වගේද? ඔව්. ඒක මම මෙහෙම කියන්නම්. පළවෙනි දේ මම කියන්න මම කලින් කිව්වා වගේ අපි දැන් කරන දේ මේ වර්තමානයේ කරන දේ කොච්චර කුඩා වුණත් ඒක ගැන ඔබ කවදාවත් වරි වෙන්න එපා. ඒ පොඩි තැනින් ගන්න එක්ස්පීරියන්ස් එක ජීවිතේ ඉස්සරහට යන්න මහ මෙරක් වගේ උදව් වෙනවා අපිට. ඒක අපි හැමෝම කියන්නේ මම නම් ඒක මට ඇත්තටම මේ ජීවිතේ ඉස්සරහට යන්න මම ගත්ත එක්ස්පීරියන්ස් එක මට බලපෑවා. ඔබ අද දවසේ ඉන්නේ ඉස්සලා කිව්වා වගේ ග්‍රැෆික් ඩිසයින් එකක් කරගෙන ලෝගෝ ඩිසයින් එකක් කරගෙන
ඒක තමන්ගේ ව්‍යාපාරයක් දක්වා ගොඩ දක්වා ගන්නත් පුළුවන්. ඒකට තමයි ඒකේ කිසිම වැරද්දක් නැහැ. එතනින් එහාට තමන්ට හිතනවා ඉගෙනගෙන ඉල්ල තව ආයතනයකට රස්සාවට යන්න ඒකෙත් වැරද්දක් නැහැ. නමුත් ඔබ කරන ක්ෂේත්‍රය ඔබ ග්‍රැෆික් ඩිසයිනින් නම් කරන්නේ ඒ ග්‍රැෆික් ඩිසයිනින් ක්ෂේත්‍රයේ ඔබේ දැනුම වර්ධනය කරගන්න. ඒක තමයි ඔබ පළවෙනි දේ කරන්න ඕනේ. ඒකට නාන ප්‍රකාර තැන්කට නාන ප්‍රකාර කෝස් තියෙනවා. ඒක කරනවා මේක කරනවා කියලා. නමුත් ඒකට අවශ්‍ය දැනුම ඒකට අවශ්‍ය මූලික මේ ගුණාංග ටික ඔබට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගෙන් හෝ මේ ක්ෂේත්‍රයේ පිළිබඳ දැනුමක් තියෙන ආයතනයකින් දැනුම ලබා දෙන ආයතනයකින් මූලාරම්භය ගන්න පුළුවන් නම් ඉතාම වැදගත්. මොකද ග්‍රැෆික් ඩිසයිනින් කියන එක වෙබ් ඩිසයිනින් වලටත් අවශ්‍යයි. බ්‍රෑන්ඩින් වලටත් අවශ්‍යයි. ඩේ ටු ඩේ අපි වෙඩින් ඇල්බම් ඩිසයිනින් කරන මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට මේ අපි රස්සාවල් කරලා හම්බ කරන කාන්ට වඩා හොඳ වැටුපක් ලබන හොඳ මේ මුදලක් හොයනවා. ඩිජිටල් මාකටිං ක්ෂේත්‍රය ඩිජිටල් මාකටිං ක්ෂේත්‍රය විවිධ ක්ෂේත්‍රවල විවිධ පරාසවල මේ ඩිසයිනින් කියන එක බෙදෙනවා. රයිට් ඒ හින්දා හැම වෙලාවෙම අපි මූලාරම්භය ගන්න තැන ඉතා වැදගත්. එතනින් පටන් අරගෙන ඉවරලා මම කියන්නේ ඊට පස්සේ ඔයගොල්ලෝ UI UX product design engineering හැම දෙයකටම ඒ කියන්නේ IT software ක්ෂේත්‍රයේ ඉඳන් විකුණුම් කරන ක්ෂේත්‍රයේ ඉඳන් මනාලි ක්ෂේත්‍රයක ඔය කියන හැම ක්ෂේත්‍රයකටම මේ ඩිසයිනර් කියන ග්‍රැෆික් ඩිසයිනර් කියන කැරක්ටර් එක විතා වැදගත් කැරක්ටර් එකක්. හැබැයි අද සමාජයේ කියන්නේ මේ යථාර්ථය මම කතා කරන්නේ ඩිසයිනර්ස්ලා ගත්තාම පඳුරකට පයින් ගහුවොත් 10 15 විසික් වෙනවා. නමුත් ඔය කියන්නේ හැමෝම ඩිසයිනර්ස්ලා නෙමෙයි. මම මේකයි කියන්නේ ඒ දේ මූලාරම්භය හරියට ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගැනීමත් සමග තමන්ගේ මේ අත්දැකීම් ප්‍රමාණය වැඩි කරගන්න. අපි ඩේ ටු ඩේ අපේ ජීවිතේ වර්ධින්න පුළුවන්. අපි කරන ඩිසයින් එකක් වර්ධින්න පුළුවන්. ක්ලයන්ට් කෙනෙක්ගෙන් බැනුම් අහන්න පුළුවන්. නමුත් ඒක ඔබට අත්දැකීමක්. ඒ දෙයින් බැනුම් අහලා හරි ඔයා හැදෙනවා කියන්නේ ඒ වැරද්ද ආයේ අපේ ජීවිතේට කරන්නේ නැහැ. ඒක අපි ඔළුවේ තියාගන්නවා. සහ ටූල්ස් ගැන දැනුම ඉතාල වැදගත්. අපිට නහය මෙහෙම අල්ලන්නත් පුළුවන්, මෙහෙම අල්ලන්නත් පුළුවන්. එතකොට Photoshop වල Illustrator වල ටූල්ස් උත් එහෙමයි. විනාඩියෙන් කරන්න පුළුවන් වැඩේ පැය භාගයකින් කරන්න පුළුවන්. පැය භාගයෙන් කරන වැඩේ හරි මේ දැනුමක් තියෙනවනේ විනාඩි 5කින් කරන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ඩිසයිනින් නොලෙජ් එක වගේම ටූල්ස් ගැන තියෙන හරි අවබෝධය වැදගත් ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න. ඊට අමතරව ඔබට පුළුවන් නම් ඉස්සරහට යනකොට මාකටිං ගැන මම කරපු මගේ මාර්ගයම තමයි මම ඔයගලන්ටත් කියන්නේ මාකටිං සේල්ස් ගැන යම් කිසි අවබෝධයක් ගන්න. මාකටිං වල බේසික්ස් ටික ගැන අවබෝධයක් ගන්න. මොකද ඔබ හැමතිස්සෙම වැඩ කළාද ටීම් එකක් එක්ක? ඔව්. අතොර ඒ ටීම් එකේ අනිත් අය ස්පෙෂලි මාකටිං ස්පෙෂලිස්ට් වෙච්ච අය ඇති. ඔව්. ඒතර ඒගොල්ලෝ කියන දේ තේරුම් ගන්න ඔබටත් යම් කිසි මාකටිං නොලෙජ් එකක් තිබ්බට අනිවාර්යෙන්. ඔව්. ඒක ඇත්තටම මේ දැන් අපි ඒජන්සි ලයිෆ් එකේ ඉන්නවා නම් ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක ඩිසයිනින් ෆර්ම් එකක ඉන්නවා නම් ඔය මාකටිං කියන පැත්ත අපිට ටච් වෙනවා අඩුයි. ඒක ගොඩක් වෙලාවට ක්ලයන්ට් සර්විසිං ඒ කියන්නේ ක්ලයන්ට් එක ඩිරෙක්ට් ඉන්ටරැක්ට් කරන මේ පිරිසත් එක්ක තමයි ඔය කතා බහ ඇති වෙන්නේ. නමුත් අපිට ඕනම වෙලාවක හොඳ ඩිසයින් එකක් එළියට දෙන්න නම් අඩු ගානේ මේ මාකටිං වල තියෙන මූලික සිද්ධාන්ත ප්‍රොඩක්ට් ප්‍රයිස් ප්ලේස් ප්‍රොමෝෂන් ඔය කියන සිද්ධාන්ත හතර ගැන අඩු ගානේ මූලික දැනුමක් තියෙනවනම් අපිට හොඳ ඩිසයින් එකක් හොඳ ග්‍රැෆික් ආටිස්ට් කෙනෙක් සමාජයට බිහි කරන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ කොහොමද ඔබ ඉතාම පොඩි ග්‍රැෆික් ඩිසයින් වලින් එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ බිස්නස් කාඩ් එකක් ලෝගෝ එකක් සුබපැතුම් පතක් වගේ නිර්මාණය කරන තැන ඉඳන් ඉහළම තලයේ බ්‍රෑන්ඩිං ඒ පැත්තෙන් එහෙම නැත්නම් මාකටිං යම්කිසි ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් මාකට් එකට ගෙනියනකොට ඒකේ ලොන්ච් ස්ට්‍රැටජි එක හදන්න වගේ තැනකට උනත් මේකෙන් එන්න පුළුවන්. ඒ වගේම අනිත් සොෆ්ට්වෙයාර් සයිඩ් එකෙන් UI UX user experience user interface කියන සයිඩ් එකත් මේ සමාජයේ විශාලම කියන්නේ අපි නිකන් සැලරි අතින් ගත්තත් ඊටාම ඉහළ තලයක තියෙන ස්ථාන. ඉතින් ඒ දක්වා ඔයගලන්ට මේ ගමන එන්න පුළුවන්. ඉතින් රංගයම අවසාන වශයෙන් අහන්නම් දැන් මේ සාකච්ඡාව ගොඩක්ම අපි ටාගට් කරන්නේ අපේ ග්‍රැෆික් ඩිසයින් කෝස් එකේ ඉන්න නංගින මල්ලේට 2500කට වැඩි පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් අපි මේක මූලිකම ග්‍රැෆික් ලෙවල් එකේ ඉඳන් පටන් ගන්න. ඒ කියන්නේ අපි කලර් තියරි එක කියන්නේ මොකද්ද? ඊට අමතරව සොෆ්ට්වෙයාර් මොනවද කියන තැන ඉඳන් පටන් ගන්නවා. මම ප්‍රශ්න දෙකක් අහන්න. එකක් ඔය ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න Adobe ම ඕනේද? මේ paid software ම ඕනේද? නැත්නම් ඒකට alternatives නැද්ද කියන එක සහ ඉදිරියට මේ ස්පෙસિෆික් ඔඩියන්ස් එකට ඔබට ඉදිරි කාලේ ඉදිරි අවුරුදු 2 3 තුල දෙන්න පුළුවන් කියන ඒගොල්ලෝ මොනවද බලන්න ඕනේ දේවල් අන්තර්ජාලය වෙන්න පුළුවන් මොනවද ඒගොල්ලෝ ෆලෝ කරන්න ඕනේ ඒකට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද කියන එක. ඔව්. ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට සංජය මේ මෙහෙමත් කියන්න පුළුවන් මට ඒක. අපි ශේත්‍රයේ ප්‍රවීණයෙක් වෙනකොට ඒ කියන්නේ ශේත්‍රයේ ඉස්සරහට යනකොට තමයි අපිට මේ Adobe package එක ඇත්තටම 100%ක්ම අවශ්‍ය වෙන්නේ. නමුත් මූලාරම්භයක් විදිහට පටන් අරගෙන යම් තාක් දුරකට ඔබට මුදල් උපයීමේ මට්ටමකට පවා යන්න
අන්තර්ජාලය ඔස්සේ භාගත කරගන්න පුළුවන් සහ යූස් කරන්න පුළුවන් ඔන්ලයින් වර්ෂන්ස් විදිහට පවා යූස් කරන්න පුළුවන් බොහොම සුළු මුදලකට ඩොලර් 20ට ඩොලර් 50ට වගේම ෆ්‍රී ඒ කියන්නේ නොමිලේ භාගත කරගන්න පුළුවන් නොමිලේ යූස් කරන්න පුළුවන් software එක තියෙනවා. ඒක අන්තර්ජාලයේ මේ Google ඔස්සේ මේ සෙවුම් මාධ්‍ය ඔසේ යොදාගෙන මේ කරන්න පුළුවන්. මම හිතන්නේ සංජයත් මේ ඒකට ඔයගලගේ මේ කෝස් එකත් මේ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන කෝස් එකත් ලොකු රුකුලක් වෙයි. ඔයගොල්ලෝ මේ පැත්තත් ඔව් අපි ඔල්ටර්නේටිව් සොෆ්ට්වෙයාර්ස් ලිස්ට් කරලා දෙනවා. ඩිස්කස් කරනවා කියන එක මට දැනගන්න ලැබුණා. මේ ඉතින් ඇත්තටම මූලාරම්භයක් විදිහට වැඩ කරන මේ මේකට පිවිසෙන ඕන කෙනෙක්ට මේ කියන මේ ඔල්ටර්නේටිව් සොෆ්ට්වෙයාර්ස් ඇත්තටම ඇති. ඒකෙන් සමහර සොෆ්ට්වෙයාර්ස් තියෙනවා අපිට 50% දෙයක් 80%කට 80%කට 85%කට උපරිමයක් දක්වා. ඒ කියන්නේ Adobe පැකේජ් එකට සාපේක්ෂව 50%ක 80%ක අතර පරතර ඒක වැඩක් කරගන්න පුළුවන්. ඔබට යම්කිසි මුදලක් උපයා ගන්න පුළුවන් මට්ටමේ මේ ඩිසයින් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හොයාගන්න පුළුවන්. මම හිතන්නේ දැන් Adobe මුදුකාංගේ වුණත් අවුරුදු 5ක් 6ක් පාවිච්චි කරත් ඒක 100%ක් අපි යූස් කරන්නේ නැහැ. කවදාවත් නැහැ. සමහර දැන් මම අදටත් තියෙන සමහර tools මම දන්නෙත් නැහැ. මම පාවිච්චි කරලත් නැහැ. ඒක එක මම කිය Adobe මේ Adobe Photoshop අපිට ඉස්සර මම පටන් ගන්න මේකට අවතීර්ණ වෙන කාලේ මම කිව්වේ CS7 වලින් පටන් CS නෙමෙයි ඒකට Adobe 7 කියලා ඔක තිබ්බේ CS කතාවක් නැහැ 7 වලින් පටන් ගන්න 7 වල තිබ්බේ ෆොටෝ එකක් ටච් කරගන්නයි ඔය quality කපලා කොටලා edit කරගන්නයි color balance ගන්න ඔය වගේ basic tools එකක් දැන් අද වර්තමානයේ තියෙන Adobe මේ Photoshop එක ගත්තොත් ඒකේ 3D modeling කරන්නත් පුළුවන් 3D animation කරන්නත් පුළුවන් යම් තාක් දුරකට මම දන්න විදිහට මම දැකලා තියෙන හැම tools තියෙනවා ඉතින් ඔය කියන සමහර tools අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සමහරවිට අපි ඒ වගේ වල දැන් 3D වැඩක් කරනවා නම් ඊට වඩා මට user friendly මම ඉගෙන ගන්න 3D Studio Max. ඒ වගේ software එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් online තියෙන free software එකකින් 3D part එක කරගන්න පුළුවන්. ඒ වගේ විවිධ මේ මට්ටමේ තියෙන software වර්ග මේ availability එක තියෙනවා. ඒ ගැන ඉස්සරහට මම හිතන්නේ සංජයත් ඔයගොල්ලන්ව දැනුවත් කරයි. ඒ වගේ දෙයකට යන්න පුළුවන්. ඔයගොල්ලෝ ශාස්ත්‍රයේ ප්‍රවීණෙක් වෙනකොට ඔයගොල්ලන්ට මේ තියෙන මේ රිසෝසස් එක සහ ඔයගලගේ තියෙන මේ ශක්තියත් එක්ක Adobe වගේ පැකේජ් එකකට යන්න පුළුවන්. මම තව දෙයක් කියන්න කැමතියි. මම ඉස්සෙල්ලත් කිව්වා සමාජයේ ගොඩක් මේ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා බිහි වෙනවා. සහ හැම ශාස්ත්‍රයකම මම දකින ප්‍රශ්නයක් මේක. තමන් එන ශාස්ත්‍රයේ වටිනාකම තියාගන්න හැම වෙලාවෙම. යම් කිසි ශාස්ත්‍රයක තමන් ඉන්නවා නම් ඒක ඒ සමාජයේ මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ ඕනම රැකියාවක කියන්නේ මූල්‍යමය වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම ශාස්ත්‍රය රඳා පවත්වා ගන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ කුණු කෝල්ලට සර්විස් දෙනවා වගේ. රයිට්. බේසිකලි කියන්නේ ඒකයි. රයිට්. අපිට කම්පිටිෂන් එකක් තියෙන්න පුළුවන්. දැන් හැමදාම කියන්නේ වගේ මේ මම මේ අද පහුගිය දවස්වල තිබ්බේ මේ මොනවාද ලොක්ඩවුන් කාලයෙන් පස්සේ පටන් ගත්තා මේ පෝක් කරියයි පොල් රොටියයි. එක්කෙනෙක් පටන් ගත්තාම ලංකාව පුරාම 300 400ක් ඔක දැම්මා. නමුත් අන්තිමට අර කියන ක්වොලිටි එකක් නැහැ. කම්පිටිෂන් එක හදන්න කියලා මෙයා රුපියල් 250ට නම් පැක් එක දුන්නේ රුපියල් 100ටත් දුන්නා. අන්තිමට කාපු මනසයාට රටේ නැති ලෙඩක් හැදිලා. ඒ වගේ තමයි. ඕනම ශාස්ත්‍රයක තමන් ඉගෙන ගන්න. තමන් එක මට්ටමකට එන්න. ඒ ආවට පස්සේ මූල මේ කියන්නේ ඒ ශාස්ත්‍රයේ වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම රඳා පවත්වා ගන්න. එහෙම නැත්නම් අනවශ්‍ය ලෙස ඒ ශාස්ත්‍රයේ කඩාවැටීමක් වෙන්නේ. ඒක තමයි මට දෙන්න තියෙන උපදෙස. සහ මේ සංජය තව ප්‍රශ්නයක් ඇහුවා අනාගතයේදී මොනවද? අනාගතයේදී. ඔව්. ඉස්සරහට යනකොට හැම වෙලාවෙම මම කියනවා වගේ කලිනුත් කිව්වා වගේ දේවල් කියවන්න, පොත්පත් බලන්න. ඉන්ටර්නෙට් එකේ Pinterest. එතකොට හැම වෙලාවෙම ලෝගෝ එකක් හරි මොන හරි අපි ඩිසයින් එකක් කරනවා නම් how to create a leaflet ඉන්ස්පිරේෂන්ස් කියන වචනේ පාවිච්චි කරා. එතකොට ඉන්ටර්නෙට් Google එකේ අපිට පෙන්නනවා ලින්ක්ස් බර ගාණක්. ඔයාලට ගිහිල්ලා බලන්න මොනවද කරලා තියෙන්නේ. ලේඅවුට් ඩිසයින්ස් මොනවද? අලුත් ට්‍රෙන්ඩ්ස් මොනවද? හැම අවුරුද්දකම මුල ජනවාරි වෙනකොට බලන්න පුරුදු වෙන්න අප්කමින් 2021 logo trends, 2021 color trends, font styles. විවිධ ෆොන්ට්ස් වර්ග ගැන ඉගෙන ගන්න. මොනවද ෆොන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්? ෆොන්ට් සයිකොලොජි කියලා සර්ච් කරන්න. කලර් සයිකොලොජි කියලා සර්ච් කරන්න. ඕක තමයි කීවර්ඩ්ස් මට දෙන්න පුළුවන්. ඒව ගැන දැනුම තියාගන්න. හැම වෙලාවෙම අප්කමින් ට්‍රෙන්ඩ්ස් මොනවද? කියන දේ තියෙන ආටිකල්, දකින ආටිකල්, සාකච්ඡා world wide තියෙන බ්‍රෑන්ඩ්ස් ගැන ඒව ගැන අධ්‍යයනය කරන්න. ඒව ගැන බලන්න, කියවන්න. ඒක තමයි අපේ ලේඅවුට් එකක්, අපේ ඩිසයින් එකක් දැන් තියෙන තත්ත්වයෙන් ඊළඟ ලෙවල් එකට ගෙනියන්න පුළුවන් නම් ඔය කියන ඉන්ස්පිරේෂන්ස් ලෙවල්ස් ඔය කියන දේවල් වල ඇහෙන් බලලා ඔලුවට දාගන්න හිතන්න හිතලා ඒක ඔබේ ඩිසයින් එකක් විදිහට එළියට දාන්න.
ඔන්න එහෙනම් අද සාකච්ඡාව හමාර කරනවා. ටිකක් දීර්ඝ සාකච්ඡාවක් මම හිතුවට වඩා පොඩ්ඩක් මේක දිගට ගියා. කමක් නැහැ. මේ දැනුම මම හිතන්නේ ඔයගලන්ට සෑහෙන වටිනවා. ඒකින්ද මේ සාකච්ඡාව නැවත නැවත බලන්න. ඒ වගේම මේ සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්න මොනවද තියෙනවා නම් රංගපෙරණ මහත්මයා කැමතියි ඔයගලන්ට ඒවට උත්තර දෙන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගලන්ගේ ප්‍රශ්න දාන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ කීප දෙනෙක් එහෙම නැත්නම් ගොඩක් කට්ටිය එක ස්පෙસિෆික් ඒරියා එකක් ගැන විශේෂ දැනුමක් එතුමාගෙන් බලාපොරොත්තු වෙනවා නම් අපිට පුළුවන් එතුමත් එක්ක කතා කරලා ඒකට යම්කිසි ක්‍රමවේදයක් හදන්න. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා එතුමාට මේ කාර්යබහුල දිනයක අපි වෙනුවෙන් කාලය වැය කරලා මෙතන පැමිණීම ගැන. ඒ වගේම ඕගොල්ලෝ මේ කියපු කාරණා මේ කියපු කීවර්ඩ්ස් ස්පෙෂල් දැන් කී වීඩියෝ එකේ යටින් වැටුණා මෙතුමා කියද්දිම මොකද්ද කීවර්ඩ් එක කියලා. ඒ කීවර්ඩ් එක Google කරන්න. ඒ ඔස්සේ ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. සාමාන්‍යයෙන් ඔහු ක්‍රියේටිව් ඩිසයින්ස් මම හිතන්නේ 5000 6000 ජීවිතේ කරලා ඇති. සමහරට ඊටත් වැඩිය කරලා ඇති. ඉතින් ඕගොල්ලෝ හිතන්න දැන් ඕගොල්ලෝ මේ ශාස්ත්‍රයට පිවිසෙනවා නම් තාම ඕගොල්ලෝ හදලා තින්නේ ඩිසයින් 50 නම් 10 නම් 100 නම් තව කොච්චර දුර යන්න තියෙනවද කියලා. ඉතින් ඒ ඔස්සේ හිතලා මේ කියපු කීවර්ඩ්ස් එක අධ්‍යයනය කළා ඒ පරීක්ෂණ තමන්ම රිසර්ච් පරීක්ෂණ කර කර තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මේ වීඩියෝ එක හා සම්බන්ධ වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.